නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. කිසි විටකත් සිතා නිම කළ නොහැකි, කිසි විටකත් කතා කර නිම කළ නොහැකි අසිරිමත් සම්බුදු ගුණ මානසිකාරයක් පිණිස තමන්ටම සැපත ආලෝකයේ සංසිඳීම සුවය සැලසෙන උදාර සම්බුදු ගුණ මානසිකාරයක් පිණිස අද සන්ධ්‍යාවෙත් කාලය වෙන් වෙනවා. සම්බුදු සිතක ආසිරිය උතුම් සදහම් සාකච්ඡා පිණිස හැමදෙනාම ඊටාම දයාවෙන් කැඳව ගන්නවා. ගරුතර මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන් මෙම අවස්ථාවන විට වැඩම කොට වැඩ සිටිනවා. ඉතින් අපට අනුකම්පා කරුණාවෙන්ම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සූදානම් ඊළඟට අද දවසේ සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න වර්ෂ 2021 ජනවාරි මාස 20 වෙනි දින මිය පරලොව ගිය ජී.එම්. ගුණවතී පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම සුජීවත්ව සිටින බිනාදි නෙත්ලිනී ගිත්මින් තරුජය එනාදි රගිත්මා තවිෂ නිශාදුක යන පින්වන්ත දූදරුවන්ට සහ ජී.එම්. අමරපාල පින්වන්ත පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමේ අපේක්ෂාවෙන් කරඳගහවත්ත කඩවැද්දුව යටියන මාතර යන ලිපිනේ පදිංචි ජී.එම්. අමරපාල තරංගා සිසාරා අනෝෂා සඳමාලි අප්සරා වින්ද්‍යානි අනුස්ක කොඩිප්ලි සහ ක්‍රිෂාන් සම්පත් යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් සියලු දෙනාත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අපි අවසරේ සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අද දවසෙත් අපි සම්බුදු සිතක ආසිරිය උතුම් වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ උදාර දසබල ඥානය ගැන විවර කරලා දෙන්න. අතන මේකේ එක පැත්තකින් සත්වයන්ගේ නානා ස්වභාවය එහෙමයි ස්වාමීනි ඉස්මතු කරන අතරේ තව පැත්තකින් ශාස්ත්‍රුන් වහන්සේ ඊළඟ දසබල ඥාන තියෙන්නේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. සත්වයන්ගේ හරි පුදුමයි මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. වීරිය ඉන්ද්‍රිය වැඩ කරන හැටි, ප්‍රමාණය, ඒ උපදින හැටි, පවතින හැටි, නැති වෙන හැටි හරි පුදුමයි මේ බලබලා ධර්මයේ දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම විශ්මිත හැකියාවක් ඒක. ඉතින් ඒ උදාර මහා බලයේ පිහිටයි සිංහනාද කරන්නේ. ඒකයි ඉතින් ඒ සිංහනාදය ඉවන් සිංහනාදය තව කෙනෙකුට කරන්න බෑ. එහෙමයි. අය විශ්මිත ප්‍රාතිහාර්ය සහිත සිංහනාද. ඒ ප්‍රාතිහාර්ය මෙන්න මේ දේශනාවෙන් හරි ලස්සනට ඉස්මතු කරනවා. එහෙනම් දේශනාවකම ඉස්මතු කරනවා. මොකද නුවණ මද කෙනෙකුට වුණත් මේ දේශනාවෙන් යම් අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීනි. මෙතන දැන් අපි දේශනාව කොච්චර ඉස්මතු කළත් ඒ කෙනාගේ නුවණ මද නම් ඒ කෙනා විශ්මිතපත් වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මේ දේශනා ශ්‍රවණයට බොහෝ දෙනෙක් නැඹුරු වෙන්නේත් ඒකත් එකනේ. දේශනා ශ්‍රවණයට එන්නේ.
දේශනාවත් ඇසුරු කරගෙන පුත්තිකලික ලස්සන කතාවක් ගොතලා කිව්වොත් මිනිස්සු උණු කැමු වගේ අහන්න කැමතියි. බුදු ප්‍රඥාව අවදි වෙන්නේ. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. සමහරට ඒක දේශකක වැරද්දක් නෙමෙයි. අඥාන ලෝකයාගේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රඥාව අවදි වෙන්නේ. එහෙමයි. ධර්මීය ආශ්චර්යයක් තියෙනවා. ප්‍රඥාව අවදි වෙන්නේ. ස්වාමීනි එනමුත් භාග්‍යවතුන් වහන්සේ මේ විසරද ඥානයන් මත පිහිටා දේශනා කරන එක දහම් පදයක් මොනතරම් මමත් කියන්නේ එකයි එක බණ පදයක් හරි මේ සූත්‍ර දේශනා නැවත සියවතාවක් හරි අහන්න හිතේ විස්මයක් ඇති වෙනකම්. එහෙමයි. ප්‍රධාන අරමුණ වෙන්නේ දැනුම නෙමෙයි ග්‍රහණය කරගන්න. දැනුමත් ග්‍රහණය කරගන්න මේ හොඳට කන් යොමාගෙන අහන්න කියවන්න සහස්ත්‍රුන් වහන්සේ අනේ සම්මා සම්බුද්දයි නේද කියලා හිතනකම්. එහෙමයි ස්වාමීනි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙලෙස් නෑ කියලා හිතනකම් බණහන්ට. එහෙමයි. ස්වාමීනි දැන් ලෝකේ බොහෝ දෙනා ශාස්ත්‍රලාභය අපේක්ෂා කරන දරුවන් විද්‍යාඥයන් ආදී වශයෙන් කවුරු වුණත් ලෝකේ නොඑක් මත හදාරන්න මේ පෙළඹෙනවා. ඒවා අභිරුචියෙන් කියවනවා. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙවැනි අර්ථයන් සහිතව පැහැදිලි නිෂ්ඨාවන් සහිත පිරිසුදු ධර්මයේ ඉස්වත් කරනවා නේද කියන අදහස හිතට අරගෙන සැලී යන්න අපට සැලියන ප්‍රඥාව වන. එහෙමයි ස්වාමීනි. දැන් මේවනේ අර බාහිර ලෝකයේ දැනුමට පහදින්නේ ප්‍රඥාවෙන්ම නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මොකද මේ බාහිර ලෝකයේ දැනුමින් එයාගේ කයට යම් පහසුවක්ගෙන දැනුමක විස්තරයක් තමයි තියෙන්නේ. S2 පිනවන විස්තරයක් තමයි සමහරලාට ඒ දැනුම තුලින් ප්‍රකට කරවන්නේ. එහෙමයි ස්වාමීනි. කන් දෙක පිනවන අපි තුන් අහස්යානි හොයාගත්තා කියලා. එහෙමයි. එයාගේ බාහිර කය පිනවන දෙයක් නේ එතකොට. එහෙයි ස්වාමීනි. ස්මාර්ට් ෆෝන් එක හොයාගත්තා කියන්නකො. S2 කන් දෙක පිනවන දෙයක් නේ. එතකොට ඒකට ඉතින් මහ පහදින්න ඉතින් මහ නුවණක් ඕනේ නෑනේ. ඒක දිහා බලන් ඉන්නකොට ඇස පිනවිච්ච ගමන්ම හොයාගත්තු කෙනා එයාට ශ්‍රේෂ්ඨයි. එහෙමයි. තේරෙනව නේද? එතකොට ටෙලිෆෝන් එකකින් ඈත ඉන්න කෙනෙකුට කතා කරපුවම ඒකෙන් සතුටු වෙච්ච ගමන් එයාට ඒක හොයාගත්තු කෙනා ශ්‍රේෂ්ඨයි. හැබැයි විරාගී දහමක ස්වාක්ඛාත බව. එහෙමයි. විරාගී දහමක සම්දිට්ඨික බව. විරාගී දහමක අකාලික බව. තේරුණා නේද? එහෙමයි. සම්මා සම්බුදු කෙනෙක්ගේ හදවතක පැන නැගින පරම සත්‍ය තව කෙනෙකුට සංවේදී කරවන්නේ එයාගේ විරාගී හිතක් තියෙන්න ඕන. එහෙමයි. ස්වාමීනි කොතරම් දේ කන්දක් තරම් නැත්නම් ලෝකයක් තරම් දේවල් බාහිර දේවල් තිබ්බත් මේ අපිට මේ ආලෝකයක් අපට සැනසීමක් සංසිඳීමක් ඒ වයින් කිසි අවස්ථාවක ගෙනෙන්නේ නැති නමුත් ස්වාමීනි සම්බුද්ධත්වයේ මහිමය ඒ අපටම සැනසෙල්ල අනිවාර්යෙන්ම. එහෙමයි. එතන තමයි ඉතින් ඒ සම්බුද්ධත්වයට ඒ විරාගී දහමට ඒ සත්පුරුෂ දහමට අපේ හිත නැවත හරි ශ්‍රවණය කරලා කියවලා අල්ප මාත්‍ර හරි පොඩි හිතේ චිත්ත ප්‍රසාදයක් ඉපැද්දෙව්වොත් අන්නේ ශ්‍රද්ධා මාත්‍රය එහෙමයි ස්වාමීනි. එයාගේ ජීවිතේ ඔහු විශාල යහපතක් කරා ගෙනියන්නේ අන්නේ ශ්‍රද්ධා මාත්‍රය. එය සැපය වේ අපිම ලුහු බඳින අන්දම ස්වාමීනි ඒකනේ බාහිර ලෝකේ විවිධ උපකාර මැද්දේ අපියන් කයට හිතට සතුටක් දුන්නාට ඒ සතුට මේ ජීවිතේ කය අතහරිනකොට ඒ සියල්ල ඉවරයි. එහෙමයි ස්වාමීනි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ස්වාක්ඛාත සම්දිට්ඨික ධම්මේ ගුණයේ ආශ්චර්ය පිළිබඳව ශාවක සංඝරත්නයේ ගුණයක ආශ්චර්ය පිළිබඳව යම් කිසි කෙනෙකුගේ හිතේ චිත්ත මාත්‍රයක් හරි ඇතුණු පැහැදීමක්. එහෙමයි. ඒ දේ පැහැදීම ඔහු පරලොව සූපත් කරනවා. එහෙමයි. පරලොව සූපත් කරනවා. සසරම සූපත් කරන සමට අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒ නිසා ධර්ම දාන දෙන පිළි සතුටු වෙන්න. ඔබ මේ කරන අනුග්‍රහය සසරේ ඔබට කරගන්න බැරි වෙච්ච අනුග්‍රහයක්. කෙලෙස් දුරු කරන අනුග්‍රහයක්. ප්‍රඥා ලෝකයේ උපදවන අනුග්‍රහයක්. එහෙමයි. සිතේ ආලෝකය උපද්දල දෙන මේ අනුග්‍රහයක්. සසර දුක් ගිනි කර ඡය කරන අනුග්‍රහයක්. එහෙනම් මේ අනුග්‍රහයේ පින Tamanට එනවා අනිත් පැත්තට.
ඒ පිනමයි අපි නැවත සැබවින්ම වඩා කරගත යුත්තේ. මොකද අපිට සසරි කරන්න බැරි වෙච්චම දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. ජීවිත තුළට ආලෝකය උපද්දනවා කියන එක, ප්‍රඥාව උපද්දනවා කියන එක, කලාතුරකින් පහළ සම්බුදුරජුන් කවුදැයි තීරුම් කරවනවා කියන එක. එහෙමයි. ස්වාක්කාත සන්දිට්ඨික ධම මෙයයි කියලා කෙනෙකුට තීරුම් කරවලා දෙනවා කියන එක. එහෙමයි. මේ ලෝකේ දුර්ලභ රත්නයක් කරන සුපටිපන්නයි කියලා මේ ශ්‍රාවක සංඝ රත්නේ පැහැදිලි කරවලා දෙනවා කියන එක. එහෙමයි. අපිට සසරි කරන්න බැරි වෙච්ච එක. ඒ නිසා මේ කරන්න බැරි වෙච්ච අති දුර්ලභ දේ මේ ජීවිතේ කරන්න ඕන. එහෙමයි. දවසක් ලිච්ඡවි පිරිසක් කතා වෙවි ඉන්නවා. අම්මෝ මේ චක්‍ර රත්නේ අති දුර්ලභයි රත්නයක්. එහෙමයි. මාණික්‍ය රත්නේ අති දුර්ලභයි. ඊළඟට ස්ත්‍රී ඔය මේ රත්න හත අති දුර්ලභයි කිය කතා වෙවි ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ අහනවා එතෙන් දෙනවා භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. අහන මොනවද මේ කතා කර හිටියේ? මේක අනේ කාමයන්ගේ මුසපත් වෙච්ච ඔබ ඉතින් ඒවම මේ ශ්‍රේෂ්ඨයි කියලා හිතා හිටියනේ. එහෙමයි. සැබෑම රත්න හතක් තියෙනවා ලිච්ඡවි කුමාරවරුනි කිව්වා. බුද්ධ රත්නේ පහළ වීම අති දුර්ලභයි. ඒ තමයි සැබෑ රත්නය. ඊළඟ තථාගත පවිත්‍ර ධර්ම විනය දේශනා කරන කෙනා මේ ලෝකේ අති දුර්ලභයි. ඒ තමයි රත්නය. එහෙමයි. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනී ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් ඒ හැසිරෙන පුද්ගලයා මේ ලෝකේ දුර්ලභයි. ඊළඟට කෙලෙහි ගුණ දන්නා කෙලෙහි ගුණ සිහි කරන පුද්ගලයා මේ ලෝකේ දුර්ලභයි. කියලා බොහොම ලස්සනට ශාස්ත්‍රඥ වහන්සේ මේ ශාසනික පැත්තෙන් සැබෑ රත්නයන් ඉස්මතු කළ දෙනවා. එහෙමයි ස්වාමීනි. එයයි සැබෑ රත්නය. ඒ නිසා මේ රත්නයක් තමයි ලෝකෙට දායාද කරන්නේ. ඉතින් අද දවසේ වගේ හරිම විශ්මිතයි මේ දේශනාව. මේ සාමාන්‍ය නුවණක් තියෙන කෙනෙකුට නම් ශාස්ත්‍රඥ වහන්සේගේ ආශ්චර්යය තීරුම් ගන්න මහන්සි ගන්න පුළුවන් මේ සත්වයන්ගේ ඉන්ද්‍රියන් පිළිබඳ තියෙන අවබෝධය, සත්වයන්ගේ නානා ස්වභාවය පිළිබඳ ලෝකයා හිතන් ඉන්න හැටි, මනින හැටි ශාස්ත්‍රඥ වහන්සේ මැනීම නිවැරදි කළා. සත්‍ය ස්වභාවය ප්‍රකට කළ දෙන ආකාරයයි බොහොම ලස්සනට ඉස්මතු කළ දෙනවා. එහෙමයි ස්වාමීනි. මිගසාලා සූත්‍රය. ඉදවස්වල බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනය නම් වූ අනීපිඬු සිටුමාගේ ආරාමයේ වැඩ වාසය කළා. එතකොට ආනන්දයන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරෝගෙන පාත්තර සිවුරු අරගෙන මිගසාලා කියන උපාසිකාවක් හිටියා. එහෙමයි ස්වාමීනි. මිතුමියගේ නිවසට යම් තැනක් ඇද්ද එතනට වැඩම කළා. ඒතර බලන්න උපාසිකා කියන නම දේශනාවට එන්න යම් සදහැහිතක් තිබිලා තියෙනවා. එහෙමයි. ඒතර මේ උපාසිකාවගේ තාත්තයිම ශාසනේ මාර්ගඵලලාභී. බාප්පත් මාර්ගඵලලාභී. ඉතින් වැඩමවල ආසනේ වැඩ හිටියා. මෙතන මිගසාලා උපාසිකාව ආනන්දයන් වහන්සේ වෙත ඇවිල්ලා පින්වත්නි ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කළ එකත් පසක හිඳගෙන කියනවා මේ ආනන්දයන් වහන්සේට කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වදාරන ලද මේ ධර්මයේ කෙසේනම් තීරුම් ගන්න දප්පා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඉනම් බ්‍රහ්මචාරී කිනත් අබ්‍රහ්මචාරී කිනත් දෙන්නම මරණින් මතු සම සමායුරින් ඉපදුනා කියලා මං අහලා තියෙනවා. අප්පා කොහොමද මේක තීරුම් ගන්න කියලා ඇහුවා. දැක්ක නේද? දැන් මෙයාට ඒක අපබ්‍රංශයක් වුණා. මොකක්ද අපබ්‍රංශي උනේ? දැන් විස්තරය කියනවා මෙන්න. අපි විස්තරය කියලාම පොඩි කතා කරමුකෝ. එහෙමයි. පුරාණ කියන්නේ සාමීනි මගේ මාපියෝ. ඒගොල්ලෝ ලාමක දෙයක් වූ මෛතුන සේවනයෙන් වැළකීලා බ්‍රහ්මචාරී වාසය කළා. උන් අම්මයි තාත්තයි මේ මිගසාලාගේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ සකදාගාමීව සිටියේ කලුරිය කොට තුසිත දෙව්‍ය ලෝකේ ඉපදුණු බවයි. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි මගේ සුළු පියාණන්, ඒ කියන්නේ තාත්තගේ මල්ලි මේ ධම්මචේතිය කියන සූත්‍රෙදී මේ දෙන්නගේ නම් සඳහන් වෙනවා. එහෙමයි සර්. මේ දෙන්න වැඩ කරලා තියෙන කොසල් රජතුමා ගාව. මේ සිද්ධාර්ථ පුරාණ ප්‍රසිද්ධ දෙන්නේ මේ දෙන්න. එහෙමයි. මේ රාජ්‍ය සේවකයෝ මේ. රාජ්‍ය සේවකයෝ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මගේ සුළු පියා. ඒ කියන්නේ පුරාණගේ මල්ලි හරි අයියා හරි. මම හිතන්නේ මල්ලි. එතකොට සුළු පියා ඉසිදත්ත තෙමි අඹුදරුවන් සමග සතුටු වෙමින් අබ්‍රහ්මචාරී වාසය කළා.
අර එතකොට බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කළා. මෙයා මේ වැරදි කාමසේනෙන් වැළකීම නම් වූ සිල්පදේ ආරක්ෂා කළා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දී ඔහුත් සකදාගාමී වෙලා කලුරිය කළා. තුහිත දෙවි ලෝකෙ ඉපදුන දෙන්නම එකතන ඉපදුනේ කොහොමද? මගේ තාත්තා බ්‍රහ්මචාරීනේ. බාප්පා බ්‍රහ්මචාරීනේ. එහෙමයි ස්වාමීනි. දෙන්නම එක තැනට ගියේ කොහොමද? මිනිස්සුන්ට මහා ප්‍රශ්න නෙමෙයි. එහේ ස්වාමීනි. දැන් ওই වගේ පොඩි කරුණක් ඇහිච්ච ගමන් සමහරලාට මහා තීරකයෝ වගේ තීරණය කරන්නේ. මේ මිගසාලට තුනේ ඒක තමයි. එහෙමයි. බාහිරින් බලලා ඇතුළ නොදැක ඉක්මන් වුණා. ඉක්මන් වුණා. එහෙමයි. එවන් ලෝකේ සර්වඥයන් වහන්සේ තමයි ඇතුළ දකින්නේ. සද්ධා ඉන්ද්‍රිය දකින්න සර්වඥයන් වහන්සේ. සර්වඥයන් වහන්සේ පිටින් බලලා තීරණය කරන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති කියන මහා තවත් දසබල උදාර ඥානයක් තියෙනවා. මේ ඥානෙ පිහිට තමයි මේ දහම්සක ප්‍රවර්තනය කරන්නේ. මේ පුද්ගල ස්වභාවය විග්‍රහ කරවන්නේ. එහෙමයි. හරි විශ්මිතයි. ඒකට සත්තාන නාදාදි මුත්‍ති මේ දෙන්නගේ විවිධත්වය ශාස්ත්‍රුන් වහන්සේ දකින්නේ. එහෙමයි. බලන්න එතකොට මේ දෙකම එකට සම්බන්ධ වෙලා යන හරි විශ්මිත මේ විග්‍රහයක් මෙතන තියෙනවා. මේ දසබල ඥාන දෙකම එකට කැටි වෙලා. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ කියනවා දෙන්නම එකට ඉපදුනා එකම තැන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළන මේ ධර්මයේ කොහොමද තේරුම් ගන්න කියලා ඇහුවා. එනම් බ්‍රහ්මචාරී කියන අබ්‍රහ්මචාරී කියන දෙන්නම මරණින් මතු එකම තැන ඉපදුනා සම වුණා. හරි පුදුමයි ආනන්දයන් වහන්සේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයේ හොඳින් හඳුනනවනේ. කියනවා සොයුරිය. බුදුරජාණන් වහන්සේ තින් ඔය කරුණ වදාරන ලද්දේද ඒ පරිදිමයි වෙන අයුරකින් නම් ඉතින් නෑ කිව්වා. මට ප්‍රශ්නයක් නෑ කොයි සම්බන්ධ. එයි ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දන්නේ සියල්ල දකින්නේ. එහෙමයි. බලන්න ශ්‍රාවකයා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ මිගසාලා උපාසිකාවගේ නිවසින් පිණ්ඩපාතය අරගෙන ආසනෙන් නැගිටලා පිටත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් දැන් දානෙහිම වළඳලා සවස් කාලේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේන් තාන්ට ඇවිල්ලා මේ කාරණේ කියා සිටියා. ඔන්න මේ කරුණ තමයි මේ සුන්දර විශ්මිත ශාස්ත්‍රුන් වහන්සේගේ සත්තානං නානාදි මුත්‍ති කතං යථා භූතං පජානාති කියන උදාර දසබල ඥානයත් පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. ඒ සත්වයන්ගේ සිත තුළ පවතින ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයක් දැක දැක එහෙමයි ස්වාමීනි. දේශනා කළ උතුම් දහම් සකක්. එහෙමයි. සිංහනාදයක් මේ තියෙන්නේ මේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ආනන්ද බාල වූ අව්‍යක්ත වූ බොළඳ වූ බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? පුරුෂ පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරු දකිනා ඥානී යුතු උත්තමයා කවුද? එහෙමයි. කෙටියෙන් එච්චර කිව්වේ. බලන්න ගැරහීමත් එතන තියෙනවා. අනවශ්‍ය විදිහට ඒක පස්සේ යෑමකුත් නැහැ. විශ්මිතයිනේ. එහෙමයි ස්වාමීනි. ඒ බොළඳ මේ ප්‍රඥා ඇති මිගසාලා කවුද? තථාගතයන් වහන්සේ කවුද කියලා ඇහුවා. ආනන්ද මේ ලෝකේ පුද්ගලයෝ 10 දෙනෙක් විද්‍යාමාන වෙනවා. අන්න පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. ලෝකයට පේන්නේ නැහැ මේක. එහෙමයි ස්වාමීනි. මේක අහද්දි විශ්මිත හිතෙනවා. ආනන්ද මෙහිලා එක්තරා පුද්ගලයෙක් දුසිල්වත් වී. කියන්නේ දුස්සීලයි. මෙතන ඇත්තටම දුස්සීලයි කියලා ප්‍රකට කරවන්නේ කය වචනේ 100%ක් මඩුපාඩු තියෙන කෙනා නෙමෙයි. දැන් මෙතන මේ දුස්සීලයි කියලා ප්‍රකට කරවන්නේ දැන් අර තාත්තා බ්‍රහ්මචාරීනේ. එහෙමයි. සුළු පියා අබ්‍රහ්මචාරීනේ. අබ්‍රහ්මචාරී වුණාට වැඩි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ ඉන්නවා. හැබැයි සාපේක්ෂව දුස්සීලයි. එහෙමයි ස්වාමීනි. ඒ කරුණයි මේ කියන්නේ දුස්සීලයි කියලා. තේරුණා නේද? එහෙමයි. මෙතනදී මේ පාවිච්චි කරන නැත්තම් දුස්සීල කෙනා නිවන් දකින්නද කියලා හිතේ මේක අහලා වරදවාගෙන ඊට පස්සේ. එහෙමයි. ඔව්. ඊට පස්සේ මේ තවත් මතයක් හදාගෙන යයි පස්සේ නැහැ දුස්සීල වුණා නිවන් දකින්න ආන් අර කතරක් තිබුණා කියලා
හදාගෙන ඊට පස්සේ එහෙමයි. මේ හිතේ ස්වභාවය හැමතිස්සෙම කොහෙන් හරි රින්ගන්න තැනක් හොයනවනේ. තේරුණා නේද? එහෙමයි. රින්ගන්න අඩුපාඩුවක් හොයන හැමතිස්සෙම. හරි පුදුමයි ඒක. එහෙමයි. ඒක හිතේ ස්වභාවයක් ඒක. ස්වාමීනි දැන් අර මෙගසල්ලාට වුණ දේ මේ ඉක්මන් වුණ එහෙමයි ස්වාමී. ඒ වගේ සමහර කට්ටිය බණ අහලා රින්ගන්න තැන තමන්ගේ අර මොනවා හරි තියෙනවා නම් අඩුපාඩුවක් ඒ අඩුපාඩුවෙන් රිංගගෙන ඒ වැඩෙත් කරගෙන සරණේ පිහිටලා ඉන්න සමහර කට්ටියක් මහන්සි ගන්නවා. එහෙමයි සර්. ඒ කට්ටිය හැමතිස්සෙම මොකද කරන්නේ? දේශනාවෙන් එයා රින්ගන්න තැනක් හොයනවා. දැන් මේක අහපු ගමන් එහෙම වෙන්න පුළුවන් කෙනෙකුට. ඉතින් මෙතන මේ දුස්සීලයි කියන වචනේ කියන්නේ අද තාත්ත බ්‍රහ්මචාරී සුළුපියා අබ්‍රහ්මචාරී. අන්නේ අබ්‍රහ්මචාරී බවට තමයි දුස්සීල කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි වැරදි කාම සේන වැලකීම නම් සිල්පදේ ඉන්නවා. අයිට සාපේක්ෂව දුස්සීලයි. කියන වචන තමයි ගන්න. ඒක ඉස්සරහදී බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. එහෙමයි ස්වාමීනි. දුස්සීලයි කියනවා ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියද ඒ සැටියෙම නොදනී කියනවා. ඒ කියන්නේ චිත්ත විමුක්තිය කියන්නේ රාග, දේශ, මෝහ නැති. ඒකේ නිදහස් වෙච්ච මානසික ස්වභාවයට කියනවා චිත්ත විමුක්තිය කියලා. පළවෙනි ධානය ඇති කරගත්තු කෙනාට යම් ප්‍රමාණයකට එයා චිත්ත විමුක්තිය තමයි ඇති කරගෙන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, අරූප ධානය උපදවගත්තු කෙනත් යම් ප්‍රමාණයක එයාගේ චිත්ත විමුක්තියක් තියෙනවා. චිත්ත විමුක්තිය පරිපූර්ණත්වයේ වෙන්නේ අරහත්ත්වයේදී. එහෙමයි ස්වාමීනි. චිත්ත විමුක්තිය කියන කාරණේ තේරුම් ගන්න ඕන. හිත රාගෙන්, දේශයෙන්, මෝහෙන් නිදහස් කරගෙන ඉන්න පුළුවන් හැකියාව. චිත්ත විමුක්තිය. ඒ පිළිබඳ මෙයාට වැටහීමක් නැහැ. කොහොමද ඒක කරන්නේ කියලා. චිත්ත විමුක්තියක් නැහැ යාට. එහෙමයි. රාගෙන්, දේශයෙන්, මෝහෙන් නිදහස් කරගෙන එයාගේ මනස යාට තියාගන්න පුළුවන් හැකියාවක් නැහැ. එහෙම ස්වභාවයක් පිළිබඳ අවබෝධිකුත් නැහැ යාට. මේ විදිහේ ධම්මනසිකාරයකින් මේක රාගෙන්, දේශයෙන්, මෝහෙන් හිත නිදහස් කරගන්න පුළුවන් කියලා එයාට ඇති වෙච්ච ප්‍රත්‍යක්ෂ වැටහීමකුත් නැහැ. ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ දුක දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳව එයාට වැටහීමක් නැහැ. ඒතර මේ වැටහීම දියුණු වෙවි යනකොට තමයි සෝතාපන්න කෙනාට යම් ප්‍රඥා විමුක්තියක් තියෙනවා. එහෙමයි සර්. ඊට වඩා සකදාගාමී කෙනාගේ වැඩි නිසා තමයි කාමරාග පිටික තුනී වෙන්නේ. හැබැයි ප්‍රඥා විමුක්තිය කියන වචනේ හරියටම කියන්න පුළුවන් රහතන් වහන්සේට. රහතන් වහන්සේක තමයි පරිපූර්ණ වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අන්න බලන්න මේ චිත්ත විමුක්තිය පිළිබඳව ප්‍රඥා විමුක්තිය පිළිබඳව එයාට අවබෝධයක් නැහැ. යම් ධර්මයකින් මේ දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වීද ඔහු විසින් ඒ ශ්‍රවණේ නොසන ලද්දේ. බහුසුත භාවයකින් නොලැබුවේ දෘෂ්ටියකිනුත් වටහා නොගත්තේවි. ඒ කියන්නේ මේ දුසිල්ලත් බව කියන්නේ කය වචනේ අසංවරයනේ. එහෙමයි. දුසිල්ලත් බව කියලා කියන්නේ කය වචනේ තියෙන අසංවරය. එතකොට මේ අසංවරය තියෙන්නේ හිත තුළ රාගය තියෙනකම් පමණයි. ද්වේෂය, මෝහය තියෙනකම් පමණයි. රාගයෙන් තෙත් කරලා අසිහියටපත් වෙච්ච ගමන් කය අසංවර වෙනවා. එහෙමයි. දේශයෙන් තෙත් වෙලා අසංවරයටපත් වෙච්ච ගමන් වචන අසංවර වෙනවා. සිහි මුලා වෙච්ච ගමන් වචන අසංවර වෙනවා. මෝහයෙන් මුලා වෙලා සිහි මුලා වෙච්ච ගමන්ම කය වචනේ මනස කය වචනේ අසංවරයට යනවා. එහෙමයි. ඒ අසංවරයට යන ස්වභාවයට තමයි දුස්සීල බව කියන්නේ. ඒතර මේ දුස්සීල බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කොතනද? රාගය නිරුද්ධ වෙච්ච දවසට. ද්වේෂය නිරුද්ධ වෙච්ච දවසට. මෝහය නිරුද්ධ වෙච්ච දවසට දුස්සීල බව ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. ඒ පිළිබඳ එයාට අවබෝධයක් නැහැ. එයා ඒ වගේ බණක් අහලත් නැහැ. මේ එයාට ඒ වගේ දැනුමකුත් නැහැ. එයාට ඒ වගේ මානසිකව උපදවාගත්තු තේරුම් ගැනීමකුත් නැහැ. දෘෂ්ටිය පිරිසිදු වෙලා නැහැ කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. අපි මෙන්න මෙහෙම එක දැන් එයා අසුබ මනසිකාරයක් කළා. එයා පකාලයක් කරනකොට එයාට තේරෙනවා එයාගේ තියෙන රාගය තුනී වෙනවා. ඒතර එයාටම තියෙන වැටහීමක් ඒක. තේරෙනව නේද? එහෙමයි. ඒතර එයාට අවබෝධයක් තියෙනවා මේ ධම්ම මනසිකාරයෙන් රාගය තුනී වෙනවා. රාගය තුනී වෙනකොට සීලයට පිහිටනවා. එහෙම නෙවෙන්නේ. එහෙමයි. මේ මනසිකාරයෙන් මෛත්‍රී පිහිටන මෛත්‍රී පිහිටනකොට දේශ තුනී වෙලා යන දේශ තුනී වීමෙන් මේ අසංවරය නැති වෙලා යනවා. ඒකට වැටහීමක් තියෙන්න බෑ. ඒ වැටහීමවත් මෙයාට නැහැ. එහෙමයි. දෘෂ්ටියකිනුත් වටහා නොගන්න ලද්දේවි.
එතන මොකද වෙන්නේ උට? ධර්මයේ තුලින් ලැබෙන විමුක්තියක් එයා ලබලා නැහැ එතකොට. අසුභය හරි බුදුගුණ හරි මෛත්‍රිය හරි අනිත්‍ය හරි ධර්මයේ සිහි කළ ඒ තුලින් රාග දේශ මොහ තුනී කරගෙන ඇති කරගත්තු මානසික මේ සමාධිමත් ගුණයක් ඇති කරගෙන නැහැ යාට. චිත්ත විමුක්තියක් නැහැ. එහෙමයි ස්වාමී. ඒකට කියන චිත්ත විමුක්තිය ලැබල නැහැ. හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි. පිරිහීම කරාම යයි කියනවා. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නේම වේ විශේෂයක් කරා නොයන්නේම වේ කියනවා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. ඒතර දැන් මෙතන මොනවා ඊළඟ පුද්ගලයා කියලා මම විස්තර කරන්නම්. ආනන්ද එනි මෙහිලා තව පුරුෂයෙක් ඉන්නවා කියන දුසිල්වත් වෙයි. හැබැයි දැන් බලන්න අර මේ බාප්පා බ්‍රහ්මචාරී නෑ. බ්‍රහ්මචාරී නෑ. හැබැයි එයා බණ අහලා දැන් සකදාගාමී ශ්‍රාවකයෙක් දැන්. එහෙමයි ස්වාමීනි. එයා වැඩි කාමසේනින් වෙලකිලා ඉන්නේ. බ්‍රහ්මචාරී නැති නිසා දුසිල්වත් කියන වචනේ පාවිච්චි කරනවා මෙතන. දුසිල්වත් වේ. ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඒ හැටියෙම හැබැයි දැනගෙන ඉන්නේ. සාසනී ශ්‍රාවකෙක් නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එයාට අවබෝධය තියෙනවා. රාග දේශ මොහොන මේ නැතිවීම පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒකින් උපදින මානසික මේ චිත්ත විමුක්තිය පිළිබඳ අවබෝධයක් තියෙනවා. එයා ඒක අත්විඳලා තියෙනවා. එහෙමයි. ඊළඟ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් එයාගේ හිතේ තියෙනවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ග පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ අවබෝධය තමන්ගේ දියුණු වෙලා යනවා කියලා එයාට අවබෝධයක් තියෙනවා. යම් ධර්මයකින් දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙයි. දැන් එයාගේ තියෙන අබ්‍රහ්මචාරී බවනේ. එහෙමයි. ඒතර මේ අබ්‍රහ්මචාරී බව තියෙන රාගයේ තියෙනකම් පමණයි. මේ රාගය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියොත් මේ සීලේ මේ දුසිල්ලත් බව නැති වෙලා යනවා කියලා යට වැටහීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. කෙනෙකුට අපි තරහ යනවා කියලා. තරහ යන ස්වභාවය තියෙනකන් තමයි සමහරට කෙනෙකුට බනින්නේ. තරහ යන ස්වභාවය හිතේ නිරුද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? බහින ස්වභාවයෙන් නිරුද්ධයි. ඒ වචී දුස්චරිත තියෙන කොමක් තියෙනකන්ද? ඒ දුසිල්ලත් බව තියෙන්නේ හිතේ තියෙන ද්වේෂය තියෙනකම් විතරයි. එහෙනම් මෙතන මේ වචනේ පාවිච්චි කරන දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් තියෙන කොහොමද? රාග දේශ මොහ ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට. එහෙමයි ස්වාමීනි. අද අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ විඥාන ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් තියෙන කොතනද? අවිද්‍යාව ඉතුරු නැතුව සංස්කාර ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට විඥාන ඉතුරු නැතුව නිරුද්ධයි. එහෙමයි. සංස්කාර කොතනද නිරුද්ධ වෙන්නේ? අවිද්‍යාව නිරුද්ධ වෙන දවසට. ආන් ඒ වගේ තමයි. දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කොතනද? රාග දේශ මොහ ඉතුරු නැතුව නිරුද්ධ වුණ යම් දවසක් ඇද්ද? එදාට දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධයි. එහෙමයි. ඉතුරු නැතුවම නිරුද්ධයි. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ ඉතුරු නැතුවම නිරුද්ධයි කියන්නේ දුසිල්ලත් බවට යන්නෙම නැහැ. තේරුණා නේද? යන්නෙම නැහැ. ඔහු විසින් ඒ ශ්‍රවණයෙන් අසලන ලද්දේ වේ. දැන් එතකොට මේ බාප්පා ඒක අහලා තියෙන්නේ පණිවිඩේ. බහුශ්‍රృత භාවයකින් ලැබුවේ වේ. දැනුම ධර්මයේ අහලා ඒ තුලින් ඇතිවෙච්ච මේ දැන් එයා මේ බහුශ්‍රృత භවෙන් ඇතිවෙච්ච ඥානයක් තියෙනවා එයාට. එහෙමයි. දෘෂ්ටියකිනුත් වටහා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එයාටම වැටහීමක් තියෙනවා. එහෙමයි. මේ දහම් මනසිකාරය කරනකොට තමන්ගේම වැටහීමක් තියෙනවා. මේ දහම් මනසිකාරයේ ඉන්නකොට තමන්ගේ කය සංවර කරගෙන ඉන්න පුළුවන් කියලා එයාට වැටහීමක් තියෙනවා. එහෙමයි. මේ විදිහේ සිහියෙන් ඉන්නකොට තමන්ගේ කය සංවර වෙලා තියෙනවා. ඒ සීල්පදේ කැඩෙන්නේ නැහැ කියලා එයාට අවබෝධයක් තියෙනවා. එහෙමයි. දෘෂ්ටියකින් පිරිසිදු වෙලා තියෙන්නේ. ධර්මයේ තුලින් ලැබෙන විමුක්තියක් ලැබුවේ වේ. ඒ විතරක් නෙමෙයි. ඔහු එක්ක අසුබය හරි සතර සතිපට්ඨානෙ හරි සත්‍තිස් බෝධිපාක්ෂික හරි මොන හරි දහම් පරියායකින් එයාගේ හිත රාගෙන් දේශේ මොහෙන් නිදහස් කරගෙන වාසය කරලා තියෙන කලින් කලට. එහෙමයි. අන්න එහෙම අත්දැකීම් ගොඩක් තියෙනවා නම් එයාට එයා දුසිල්ලත් උනත් සීලේ අඩුපාඩුවක් තිබුණත් කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරාමියයි කියනවා. එහෙමයි ස්වාමීනි. අර කයේ අඩුපාඩුව කවදා හරි හදා ගන්නවා ධර්මයෙන් ඇතිවෙච්ච මේ ගුණය නිසා. තේරුණා නේද? කයේ වචනේ අඩුපාඩුවක් තියෙන්න පුළුවනි. හැබැයි අඩුපාඩුවත් අකාමකා දානවා
කුමක් පිළිබඳ එයාට අවබෝධයක් ඇති වුණොත්ද ඒ චිත්ත විමුක්තිය පිළිබඳ ප්‍රඥා විමුක්තිය පිළිබඳ හොඳ අවබෝධයක් ධර්මයෙන් ඇති වෙච්ච තියෙනවා නම් තේරුණා නේද? ඒ වගේම මේ පිළිබඳ දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මේ අයුරින් කියලා එයා අහලා දෘෂ්ටියත් පිරිසිදු වෙලා නම් තියෙන්නේ කරුණ සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම තමයි ධර්මයේ තුලින් ලැබපු යම් දහම් කරුණක් සිහි කළ දහම් පරයයක් සිහි කළ යම් ධර්ම ශ්‍රද්ධාව හරි විරිය හරි සතිය හරි සමාධිය හරි ප්‍රඥාව හරි උපදෝගෙන ඒ තුලින් ඇති වෙච්ච රාග දේශ මොහ තුනී කරගෙන කලින් කාලයට වාසය කළ ඒකට කියන චිත්ත විමුක්තියක් ඇති කරගෙන ඉඳලා තියෙනවා නම් එහෙමයි. අන්න ඒකට කියන දහම් සෝතය කියන වචනේ පාවිච්චි කරන එකට දහම් සැඩපහර. ආන්ගේ දහම් සැඩපහර විසින් විශේෂත්වයක් කරාම අරගෙන යනවා කියන පිරිහීම කරා යන්නේ කියන. එහෙමයි ස්වාමී. එහෙනම් අපිව නිදහස් කරවන්නේ කුමක් විසින්ද? ධර්මයෙන්. එහෙනම් බලන්න අපි දැන් දුසිල්ලත් සීලයක අඩුපාඩු තිබුණත් එයාව ආරක්ෂා වෙන ක්‍රමයක් තියෙනවා. රැකෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද? බලන්න හොඳට ධර්මය අහලා, හොඳට ධර්ම මානසිකාරය කළා, හොඳට ධර්මයේ තීරුම් අරගෙන ධර්මයෙන් ඔයා ලැබපු යම් කලින් කාලයට හරි දැන් ධර්මයේ හොඳට අහලා ශ්‍රද්ධාව ඇති වෙන ස්වභාවය කෙනෙකුට තියෙනවා නම් එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ යාට යම් පුංචි කාලයකට හරි චිත්ත විමුක්තියක් තියෙන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒ කියන්නේ දැන් ඒ හොඳ ශ්‍රද්ධාවක් ඉතින් ඉපදලා තියෙනවා කියන්නේ රාගෙන් ඒ වෙලාව හිත නිදහස් වෙලා. ද්වේෂෙන් නිදහස් වෙලා. මෝහෙන් හිත නිදහස් කරගෙන හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඉන්නවා. ඒත් යා හැමතිස්සෙම පෙළඹෙන කුමක් ඇති කරගන්නද? අන්නේ චිත්ත විමුක්තිය උපදව ගන්න හැමතිස්සෙම try කරනවා. යා මහන්සි ගන්නවා. එහෙමයි. තේරුණා නේද? එයා දන්නවා එයා ශ්‍රද්ධාවෙන් එයාගේ හිත මේ රාග දේශ මොහොලින් නිදහස් කරගෙන ඉන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි ධර්මයෙන් චිත්ත විමුක්තිය ඇති කරගන්න පිළිබඳව යාට දෘෂ්ටියක් තියෙනවා යාට දැනීමක් තියෙනවා කියන්නේ දැන් කෙනෙක් බුදුගුණ භාවනාව වඩලා නම් රාග දේශ මොහ වලින් අයින් වෙලා ඉන්නේ. ඒ පිළිබඳව දැන් එයාට වැටහීමක් තියෙනවා නම් එයා ඒ සකරුණු සම්බන්ධයෙන් එයාගේ දෘෂ්ටි පිරිසිදු වෙන්නේ. අය කවුරු කියන්න ඕනේ නැහැ. තේරුණා නේද? ආයේ කවුරු කියන්න යන්න ඕනේ නැහැ එයාට. මේ කියන බුදුගුණ මානසිකාරයෙන් තමන්ගේ හිතට චිත්ත විමුක්තියක් ඇති වෙනවා කියලා කියන්න ඕනේ නැහැ කවුරුත්. ඇයි ඒක අත්විඳින එකක් එයා. එහෙමයි ස්වාමීනි. අත්විඳින. ඒතර එහිම අත්විඳින ස්වභාවයක් තියෙන කෙනා ඊ ධර්මයේ අතහැරගෙන නේද? නැහැනේ. එහෙමයි. ඒ ධර්මයේ අතහැරගන්නේ නැහැ. කලින් කාලේට හරි පුරුදු කරනවා. අපි තුමු ආධික විදිහට කාමයට ආසාවක් තියෙනවා කියලා. ආධික විදිහට කාමයට ආසාවක් තියලා ඒක ඊට පස්සේ පැටලලා ඉඳගෙන කොහොම හරි ආයෙත් අර චිත්ත විමුක්තිය කලින් කාලේට හරි යා භුක්ති විඳිනවා. එහෙමයි. තේරෙනව නේද? අන්නේ කෙනා තමයි ඒතර විශේෂත්වයක් කරා ගෙනියන්නේ. ඇයි ඔහු දහම් සැඩපහරට අහු වෙලා ඉන්නේ? සීලේ අඩුපාඩු තියෙනවා. එහෙමයි. නමුත් අර උපදවගත්තු දහම් සැඩපහරින් ඔහු විශේෂත්වයක් කරා ගෙනියනවා. ඒක ලස්සනට විස්තර කරන බලන්න මේ බලන්න මෙතනින් භාගතුන් දේශනා කරන එහිලා නොඑක් මිමිවලින් මනින්නෝ මැන බලති. කොහොමද මන බලන්නේ? මොහු තුලත් මේ ධර්මියෝ තිබිත් අසවල් කෙනා තුලත් මේ කියන දේවල් තිබිත් කවර කරුණක් නිසා වුන් අතුරින් කෙනෙක් පහත් වන්නේද තව කෙනෙක් උසස් වන්නේද කියලා. දැන් මේ කවුද මිගසාලා එහෙමනේ කිව්වේ? එහෙමයි ස්වාමීනි. තාත්තා බ්‍රහ්මචාරී, බාප්පා අබ්‍රහ්මචාරී කොහොමද මේ දෙන්නම සම වුණේ කියලා කතා වුණා. එහෙමයි. හැබැයි ඇතුලේ මේ දෙන්නගේ මේ ගුණ දෙකේ වෙනස දැක්කාද? ඒව දන්නේ නැහැ සර්. ඒව පේන්නේ නැහැ මිගසාලාට. ඒව දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. ඒ මහා මානසික හැකියාව දකින්න ශාස්ත්‍රඥ වහන්සේ. බලන්නේ පරසත්තාන පරපුග්ගලන ඉන්ද්‍රිය පරෝපරියත්තන් යථා බුද්ධං පජානාති කියන. එහෙමයි. දහම් සෝතේ මෙයාගේ ප්‍රබලව තියෙනවා, දහම් සෝතේ මෙයාගේ ප්‍රබලව නැහැ. ඒකත් ඒ පිළිහිටන විදිය වෙනස්කම් තියෙන්න බලවන්නේ. එහෙමයි. එක්කෙනෙකුට ඒ දහම් සෝතේ, ඒ දහම් සැඩපහර, ඒ ප්‍රඥාව බලවත් තියෙන බලන්න. තව කෙනෙකුට බල අඩුවේ තියෙන බලන්න. එහෙමයි. තේරුණා නේද? තව කෙනෙක්ගේ සමහරලාට ඒ ධර්මයේ සිහි කිරීමෙන් වේගින් සමාජ චිත්ත විමුක්තිය උපදිනවා. සමහර තම කෙනෙකුට වේගින් උපදින්නේ නැහැ. ඒ වෙනස තියෙනවා එතකොට. ඒතර ඉන්ද්‍රියන්ගේ වෙනස. ඒ ඉන්ද්‍රියන්ගේ වෙනස සත්තානන්නානානි බුද්ධ කතා යදා පුජාන. සත්‍ය වෙනස් කරනවා. එහෙමයි. බාන්නේ ඥාන දෙකම ශාස්ත්‍රණ අතර තියෙනවා. ස්වාමීනි බොහෝ අවස්ථාවල අපි හිතන එකක් තමයි දැන් මට තරම් මේ සමාධිය වැඩෙන්නේ. ඔහුට තරම් මට වැඩෙන්නේ. මගේ ප්‍රමාදය මොකද්ද? වගේ ඒ වලින් අපි විපලිසර වෙනවා. විපලිසර වෙනවනේ. එහෙමයි. ඒදි පුද්ගල ස්වභාවයන් තුන ඉන්ද්‍රිය ස්වභාවයන් මත.
එහෙමයි. ඒකත් උත්සාහයෙන්ම තමයි ටික ටික වෙනස් කරගෙන හදාගන්න තියෙන්නේ. එහෙමයි. මම අයිතර මෙතන දේශනා කරනවා ඒ නිසා කෙසේනම් ආනන්ද මේ විදිහට බාහිරින් බලලා මනින්නද කියලා අහනවා. මියවරින් ආනන්ද මනින්නේ ඈමින් ඔවුන්ට බොහෝ කලක් අහිත පිරිස දුක් පිරිස වන්නේ. දැක්ක නේද? එහෙමයි. ඇතුළ පේන්නේ නෑනේ. පිට විතරක් මැන කියෝ ඉන්නවා. කියෝ ඉන්නවා. මහලොකුට සිල් ගන්න යනවා. හරමයි මෙහෙමයි කියලා සමහර මිනිස්සු බනින්නේ නැද්ද? මහා ලොකු පින්කම් කරනවා. ඒ වුණාට පේන්නේ නැද්ද මේ අරව කරනවා මේව කරනවා කියලා සමහර විවේචනය කරන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. බලන්නේ විවේචනය කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාගෙනද? එහෙමයි. තමන් කවුරු කියලා හිතාගෙනද? මේ කරුණ අරබයා භාග්‍යවතුන් වහන්සේ කවර දේ නම් දේශනා කරලා තියෙනවද? නැවත හොයන්න පෙළඹෙන්න එපායි. එහෙමයි ස්වාමී. අම්මෝ ඒකනේ බලන්න දැන් අපි කොච්චර අපේ මේ ඥානයේ අඩුකම නිසා කොච්චර ගොම් වචන පිට කරනවද? එහෙමයි. සරල විදියට කියනවනම්. එහෙමයි. මෝඩකම් කරනවද? එකිනෙකිනා ප්‍රමාණ කරන්න ගිහිල්ලා කොච්චර අපි ಗುಣ නසා ගන්නවද? එහෙමයි ස්වාමී. දැන් සමහරලාට මිගසාලා තමන්ගේ තාත්තගෙන මහා සමහරලාට ඉහලින් පැහැදිලා බාප්පගෙන අවඥා සහගතව ඉන්නේ නැති සමහර විට. එහෙමයි ස්වාමී. නමුත් දෙන්නම සකදාකාමී. දෙන්නම තුසිත ගියා. ඇයි ඒ? බාප්පගේ ප්‍රඥා ලෝකේ බලවත්. ඒ ප්‍රඥා ලෝකේ බලවත් බව මිගසාලා දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඇතුලේ තියෙන කාරණාවක්. ස්වාමිනේ ඉවසීමට එන්න පුළුවන් වුණා නම් ශ්‍රද්ධාවට මේ කරුණ සිද්ධ වෙලා තියෙනවා මේ සිදුවෙන දහම් පරයය දහම භාග්‍යවතුන් වහන්සේගෙන් මම විමස ගන්න ඕන කියලා. එතෙන්ට එන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීනි. හරි විශ්මිතයි ඒක. දැන් බලන්න කයේ තියෙන සීලයේ වචනේ තියෙන අඩුපාඩු සීලයේ අඩුපාඩු ඔක්කොම අකාමකා දානවා ප්‍රඥාවට. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. සීලේ තියෙන අඩුපාඩු අකාමකා දාගෙන විශේෂගාමී වෙන ආකාරෙමි තියෙන්නේ. හරි පුදුමයි ඒක. මම බලන්න ඊළඟ ලස්සන විස්තරය ආනන්ද කලින් පැවසූ දෙදෙනාගෙන් එක්තරා පුද්ගලයෙක් දුසිල් වූයේද අන්නේ වචනේ පාවිච්චි කරනවා. ඉගෙන සම්පූර්ණ දුසිල්ල කියන එක නෙමෙයි මේ. එහෙමයි ස්වාමීනි. දුසිල්ල කියලා කියන්නේ තාත්තා බ්‍රහ්මචාරී බාප්පා බ්‍රහ්මචාරී. ඒ වෙනකොට බාප්පා වැරදි කාම සේවනයේ වැළකීම නම් මුසිල් පදේ පිහිටා ඉන්නවා. එහෙමයි. දුසිල්ලත් උනා කියලා කියන්නේ එතන සාපේක්ෂව දුසිල්ලයි. එහෙමයි. දුසිල් වූයේද ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඒ වූ සැටියෙන්ම දැන සිටියේද අන්න එයාට අර මොකද වෙන්නේ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳ අවබෝධය ඊට වඩා වැඩි යම් ධර්මයකින් ඒ දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද ඔහු විසින් ඒ ශ්‍රවණයෙන් අසන ලද්දේ බහුශ්‍රත භාවයෙන් ලැබුවේ ඒ විතරක් නෙමෙයි දෘෂ්ටියකිනුත් වටහා ගන්න ලද්දේ දුසිල් දැන් ඔය කියන දුසිල්ලත් බවට ප්‍රධාන හේතුව වෙන්නේ රාගයනේ. හැබැයි ඒ කියන රාගය මේ දහම් මානසිකාරයකින් නැති වෙනවා කියලා අහලත් තියෙනවා, දරාගෙනත් තියෙනවා. එයාට පුද්ගලික අත්දැකීමකුත් තියෙනවා. මොකද මේ දහම් මානසිකාරය කර කලින් කලට රාගෙන් හිත නිදහස් කරවල ඒ උදාාර සීලේ පිහිටලා ඉන්නවා මහන්සි ගත්ත කෙනෙක්. දෘෂ්ටියක් වශයෙන් දන්නවා කියන්නේ ඒකද? දෘෂ්ටි පිරිසිදු කියලා කියන්නේ ඒ අත්දැකීම යාට ලැබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. අදහස පිරිසිදුයි. දැක්ම පිරිසිදුයි. එහෙමයි. ඒ දැක්ම විතරයි. ඒකින් අදහස් වෙන්නේ මේ සම්පූර්ණ මේ ශාසනය ගැන දැක්ම නෙමෙයි. ඒ වෙලාවට ඒක පාවිච්චි කරනවා. එහෙමයි. දැන් මෙතන මේ පාවිච්චි කරන්නේ මොකද්ද? දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වේද යම් ධර්මයකින්. යම් දහමක් හිතේ ගොඩ නැගුණාට පස්සේ මොකද වෙන්නේ? එතන පිහිටා ඒ සීලය රැකිලා තියෙනවා. එහෙමයි. අපි හිතමු ඔන්න අසුබේ වඩලදී විරාගී බවක් ඇති වෙනවා. ඒ විරාගී බව තුළින් එයාගේ හිත සීලේ පිහිටලා තියෙනවා. ඒතර එයා දැනගන්න ඕනේ මේ විරාගී බව ගොඩ නැගුණේ කුමන දහම් පරයයෙන්ද? එහෙමයි. අන්නේ යම් දහම් පරයයකින් දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ වීද. ඔහු විසින් ඒ ශ්‍රවණිනුත් අහලා තියෙනවා. දැනුමිනුත් දරාගෙන තියෙනවා. දෘෂ්ටියකිනුත් වටහාගෙන තියෙනවා. එහෙමයි. එයා ඒ කියන්නේ එයා ඒක අත්දැකලා තියෙනවා. එහෙමයි. එයා දන්නවා මේක මෙහිම මේ ධර්මයේ මෙහිම සිහි කරනකොට සද්ධාව සමාධිය ඇති වෙලා විරාගී බව ඇති වෙලා මේ සීලේ පිහිටන්න පුළුවන් කියලා එයාට වැටහීමක් තියෙනවා. එයා මේක ප්‍රායෝගිකව පුරුදු කරලා තියෙනවා. එහෙමයි. ඉතින් එයාට හැමතිස්සෙම ඒ නිසායි දැන් මේ දහම් පරයය ගැන බොහොම ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් ඉන්නේ දැන් එයා.
ඒ විතරයි කියන්නේ ධර්මයේ තුලින් ලැබෙන විමුක්තියකුත් ලබලා තියෙනවා කියනවා. දැන් බාප්පා. එහෙමයි. ආනන්ද මේ පුද්ගලයා මුලින්ම පැවසූ පුද්ගලයාට වඩා යහපත් වී උසස් වී ඒට හේතුව කුමක්ද? ආනන්ද ධර්ම මාර්ගයේ විසින් ඒ පුද්ගලයා යහපතට පමුණුවන ලද්දේය. මෙතන කියන පාවිච්චි කරන ලස්සන වචනයක් ධම්මසෝතේපි කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ධම්මසෝතේපි කියන වචනයක් පාවිච්චි. හරි ලස්සනයි. කුමද්දී පාවිච්චි කරන වචනේ එතන පාවිච්චි වෙන ධම්මසෝත කියන වචනේ. එයා යම් දහමක් සිහි කරලා සිහි කරගත්තු දහම් සැඩපහරින් එයා ඉහළට ගෙනිච්චා කියන. දැන් බලන්න දුස්සීල පුද්ගලයෝ දෙන්නෙක් ගැන කතා කළා. ඒ දෙන්නගේ එක්කෙනෙක් තියෙන විශේෂත්වය කුමක්ද? ප්‍රඥා විමුක්තියයි චිත්ත විමුක්තියයි පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ විතරක් නෙමෙයි දුසිල්ලත් බව ඉතුරු නැතුව නිරුද්ධ කරවන්නේ මොන අයුරින්ද කියලා හොඳ වැටහීමකුත් තියෙනවා. ඒ යම් දහමකින් චිත්ත විමුක්තියක් උපදව ගන්න ඕන නම් ඒ චිත්ත විමුක්තිය ඇති කරගෙනක් තියෙනවා. එහෙමයි. ඒ කිනා දුසිල්වත් දෙන්නගේ මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨත්වය කරා ගෙනියනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨත්වය කරා ගෙනියනවා. බලන්න හරි ආශ්චර්යයි. ඒතර බලන්න මේ පුදුම හිතෙනවා දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ උදාහරණයේ අවබෝධය එතකොට. විශ්මිතයි දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමකටම ඇරෙන්න පිටින්නේ නැහැ එතකොට මේක. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ නමකට ඇරෙන්න. ඊට පස්සේ විස්තර කරන හේයින් ආනන්ද පුද්ගලයන් පිළිබඳ මනින්න යාමෙන් වළකින්න කියන. පුද්ගලයන් පිළිබඳ මැනීමකට යන්න එපා කියනවා. ආනන්ද පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳ මැනීමකට යන විට ඒ පුද්ගලයාගේ ගුණ සාරා දමන්නේ කියලා. ආනන්ද මම හෝ පුද්ගලයන් පිළිබඳ මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මාවෙනි වෙනත් කෙනෙක් කළ යුත්තේ කියන. එහෙමයි. දැක්ක නේද? වෙන මේ අනුන්ගේ ගුණ වනසන අයට බොහොම ලස්සන දහම් පණිවිඩයක් නේ. එහෙමයි ස්වාමීනි. අනුන්ගේ සීලෙ සීරණය කරන්න යන අයට බාහිරින් දේවල් තියෙන. හොඳටම තේරුම් ගන්න හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේට දසබල ඥානයක් තියෙනවා. කුමක්ද? ඉන්ද්‍රිය දකින්න පුළුවන්. සත්‍යයන්ගේ විවිධත්වය දකින්න පුළුවන්. අනිත් ලෝකයට ඒක නෑ කියලා හිතන්න. ඒතර ප්‍රශ්න අනේ මට ඉන්ද්‍රිය දකින්න බෑ ඒ නිසා මට මේ පුද්ගලිය ප්‍රමාණ කරන්න බෑ කියලා හිතට හැමතිස්සෙම කොඳුර හිටිනම් ප්‍රශ්න ටික ඉවරයි. එහෙමයි ස්වාමීනි. නැද්ද? එහෙමයි. ඔව්. මෙතන මේ ප්‍රශ්න ඔක්කොම හටගන්නේ මේ තමන් අර ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය සිහි කරන්නේ නැති නිසා තමයි. එහෙයි ස්වාමීනි. මම අපි නිතරම කිව්වේ අර මේ ධර්ම දේශනාවක් අහලා මේ භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන සිහි කරන්න කියලා. අම්මෝ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය කියලා සිහි කරන්න කියලා කිව්වේ. එහෙමයි. ඒක දැනුමකින් අවසන් වෙලා යන්නේ නැහැ ඒක. සදහසිතක් ගොඩනගින අනුග්‍රහ කළා තියෙනවා. එහෙමයි. බුද්ධ දේශනා පරිශීලනය කරන ක්‍රමය මේක තමයි. තමන් නිෂ්ඨාවන්ට එන්න ධර්මයේම පාවිච්චි කරන්න අනිවාර්ය තමන් නිෂ්ඨාවට පැමිණෙන්න ධර්ම ශ්‍රවණය තුලින් ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරවන්න ඕන. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරවන්න ඕන. ආරි මහා සංඝරුවන ගැන සිහි කරවන්න ඕන. එහෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමන දේද? මේ කරුණ අරබය භාග්‍යවතුන් වහන්සේ වදාළේ කවරක්ද කියලා නිතර විමසන්න. අනිවාර්යෙන්. එහෙමයි. ඊළඟට දැන් ඔය විදිහට දැන් බලන්න දුස්සීල දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයේ කරා ගියා කුමක් නිසාද? ඔහුගේ සිත තුළ ගොඩනැගිලා තියෙන දහම් සෝතය නිසා. එහෙමයි ස්වාමීනි. ඒකට එහෙනම් කෙනෙක්ගේ එකපාරට හොඳට මතක තියාගන්න ඕන අපි කයේ වචනේ සංවරය අසංවරය කෙනෙක්ව තීරණය කරන්න බෑ. ඇතුලේ තියෙන දහම් සැඩපහර දකින්න නැතුව. දැක නේද? එහෙමයි. දහම් සැඩපහරයි අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ. සමහරට අපේ අර කයේ වචනේ තියෙන අඩුපාඩුව පවා ඇතුලේ තියෙන දහම් සැඩපහර විසින් ਉਹ කවදා හරි හදාගෙන පිරිහීමක් කරා නොයන කෙනෙක් බවට පත් කරන බව බොහොම ලස්සනට පැහැදිලි. අඩුපාඩුව ඉක්මවා යනවාද? අඩුපාඩු ඉක්මවා යනවා. එහෙමයි. ඊළඟට දැන් ওই විදිහට තමයි සිල්වත් දෙන්නෙක් ගැන කියනවා. ඊළඟට වෙලාව නැති නිසා කෙටියෙන් තමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. සිල්වත් දෙන්නෙක් ගැන කියනවා. එහෙනම් එක්කෙනෙක් කවුද එතකොට එහෙනම්? චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය වල අවබෝධයක් නැහැ. දැන් සිල්වත් උනත් එතකොට දෙන්නම සිල්වත් උනත් එකරුණින්ම තීරණය කරන්න බෑ. ඇතුළේ පේන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද්ද කියන්නේ? ප්‍රඥා එක්කෙනෙකුට චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳ අවබෝධයක් නැහැ. අනිත් එක්කෙනාට අවබෝධයක් තියෙනවා.
යම් සිල්වත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙයි නම් ඒ සිල්වත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද? ඔහු විසින් එක ශ්‍රවණයෙන් අහලත් නැහැ, බහුශ්‍රතභාවය ලැබලත් නැහැ, දෘෂ්ටියෙන් වටහාගෙනත් නැහැ. පළවෙනි කෙනා. අනිත් එක්කෙනා මොකද වෙන්නේ? සිල්වත් බවත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ කය වචනේ අපි සංවර කරගන්න මහන්සි ගන්න ඕන රාගෙ තියෙනකම්ම තමයි. දේහි තියෙනකම් මෝහේ තියෙන නිසා තමයි හැමතිස්සෙම කය වචනේ සංවර කරගන්න වීරියක් කළ යුත්තේ. එහෙමයි. හැබැයි රාග දේශ මොහ ඉතුරු නැතුව නිරුද්ධ වුණාද? ඒ කිනාට ආපහු කය වචනේ අසංවරී සංවර කරන්න එක දඟලන දෙයක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ආන් ඒකට කියන සිල්වත් බව ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන කියලා. දුසිල්වත් බව. සිල්වත් බවත් ඉතුරු නැතුව නිරුද්ධ. දැන් සිල්වත් වෙලා අපි සීලයක පිහිටා. එහෙමයි ස්වාමීනි. අපි ඉන්නේ කුමක් නිසාද? සීලයක පිහිටා අපි ඉන්නේ රාග දේශ මොහ තියෙනකන් තමයි. එහෙමයි. කුමක් නිසාද රාග දේශ මොහ ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච දවසට ඉතින් ඒ කොහොමත් සීලය කැඩෙනවා කියන එක වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඒතර සීලේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයක්. එක සිල්ලත් දෙන්නගේ එක්කෙනෙකුට තියෙනවා කියන එක. එහෙමයි. දෘෂ්ටියනුත් තේරුම් අරගෙන කියන තියෙන්නේ. මේ සීලය රකින්න ඕන මේ කියන ගුණේ නැති මොහොතේ තමයි. මේ ගුණේ යම් මොහොතක හිතේ ඇති වුණාද ආයි කය සංවර කරන්න ඕන කියලා අමුතුවෙන් ගන්න දෙයක් නැහැ උත්සාහය. විරාගී බව හිතේ රැඳිලා තියෙන තාක්කල් කය වචනේ සංවර වෙලා තියෙනවා. ස්වයන් සිද්ධවම තිදෙනවනේ. එහෙමයි ස්වාමීනි. මේක බොහොම ලස්සනට අපි දහම් කඩපති අර මේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරද්දි බොහොම ලස්සනට විස්තර කළා ඒකේ. එහෙමයි. ඒක බොයි දේශනාව ඇසුරින් අපේ. ඒතකොට කියනවා ඒ යම් ධර්මයකින් චිත්ත විමුක්තියක් උපදිනවද ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා කියනවා. මේ දෙන්නකින් එතකොට දෙන්නම සිල්වත් උනත් මරණයේදී මේ විශේෂත්වයක් කරා යන්නේ පිරිහීමක් කරා නොයන්නේ කවුද? අර මේ දහම් සෝතේ තියෙන කෙනායි කියනවා. ඒතර මෙතන තියෙන දහම් සෝතේ කුමක්ද? එකක් තමයි චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳ තියෙන අවබෝධය. දෙවෙනි එක ඒ අදාළ ගුණ සම්පත්තිය හෝ අගුණේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ කොතනද කියන තියෙන අවබෝධය. ඊළඟට ධර්මයකින් තමන්ගේ හිත චිත්ත විමුක්තියක් උපදවගෙන තියෙන හැකියාව. ඒ තමයි එයාගේ දහම් සැඩ පහර එයාගේ හිත ඇතුළේ ගොඩනගාගත්තා. එහෙමයි ස්වාමීනි. ඔහු ඒ ගුණින් තමයි නිදහස් කරවන්නේ. අගුණ ඔක්කොම අකා මකා දාන තැනමයි. එහෙමයි ස්වාමීනි. දැක්කනේ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳ තියෙන අවබෝධය යම් ධර්මයකින් ඒ ගුණය හෝ අගුණය ඉතුරු නැතුව නිරුද්ධ කරන ස්වභාවය පිළිබඳ තියෙන දැනුම වටහා ගැනීම ඊළඟට තමයි යම් ධර්මයක් පුරුදු කළා හිතේ චිත්ත විමුක්තියක් උපදවා ගන්න තියෙන හැකියාව. එහෙමයි ස්වාමීනි. අන්න ඒකට කියන දහම් සෝතයක් කියලා. දහම් සැඩ පහර. සැඩ පහට හසු වෙලා. ඒ සැඩ පහර විසින් එයාගේ ගාව තියෙන ඔක්කොම අඩුපාඩු අකාමකා දාලා කවදා හරි දවසක විශේෂත්වයක් කරා ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. ධර්මයමයි ඒ නිසා ශ්‍රේෂ්ඨ වෙන්නේ. තේරුණා නේද? එහෙමයි. ආන්නේකද. ඊළඟට කියනවා තියුණු රාග තියෙන කෙනෙක් ගැන කියනවා. ඊළඟට තියුණු රාග තියෙන දෙන්නෙක් ගැන කියනවා. දෙන්න කියන කවුද කොට? එක්කෙනෙක් ඉන්නවා තියුණු රාග තියෙනවා. එයාට චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳ අවබෝධිකුත් නැහැ. රාගය ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද? ඒ නිරුද්ධ වෙන තැන පිළිබඳව. ශ්‍රවණයෙන් අහලත් නැහැ, බහුශ්‍රත බවකුත් නැහැ, දෘෂ්ටියකින් තේරුම් අරගෙනත් නැහැ. එහෙමයි. යම් ධර්මයකින් හිත ඇතුලේ චිත්ත විමුක්තියක් උපදව ගන්න ඕනද? ඒක ඇති කරගෙනත් නැහැ. ඒ දහම් සෝතේ යට නැහැ. එහෙමයි. ඒක නා පිරිහීමක් කරා යනවා කියනවා. හැබැයි තියුණු රාගයක් තියෙන තව කෙනෙක් ඉන්නවා කියනවා. හැබැයි යාට මොකද වෙන්නේ? චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ රාග ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද? ආන්ගේ නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳ අහලක් තියෙනවා, දරාගෙනක් තියෙනවා, දෘෂ්ටියක් පිරිසිදු වෙලක් තියෙනවා. එහෙමයි. තේරුම් අරගෙනක් තියෙනවා. මේ දහම් පරියාය සිහි කරනකොට හිත රාගෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ඒ වගේම යම් දහමක් සිහි කළා ඔහු ඒ තුලින් ඇති කරගත්තු චිත්ත විමුක්තියක් උපදවාගෙන ලබාගෙනත් තියෙනවා. එහෙමයි. ඒ දහම් සෝතයේ තියෙන තිකෙනා අර තියෙන තියුණු රාගෙත් සිඳ බිඳගෙන කවදාද දවසක විශේෂත්වයක් කරා යයි කියනවා. අර කෙනා යන්නේ. ඒක නැති කෙනා යන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියන ක්‍රෝධ සිත් තියෙන කෙනයි ක්‍රෝධ සිත් නැති කෙනයි ගැන ඔය විදිහට විස්තර කරනවා. දහම් සෝත තියෙන කෙනා නිදහස් වෙලා යනවා, නැති කෙනා පිරිහිලා යනවා. ඊළඟට කියන නොසන්සුන් කෙනයි නොසන්සුත් තියෙන දෙන්නෙක් ගැන කියනවා. කුමක්ද? දහම් සෝතයේ තියෙන කෙනයි
දහම් සෝතේ නැති කෙනා. එහෙමයි. ඒකෙන් දහම් සෝතේ නැති නොසන්සුන් කෙනා පිරිහීම කරා යනවා. දහම් සෝතේ තියෙන නොසන්සුන් කෙනා කවදා හරි දවසක විශේෂත්වයක් කරා යයි කියනවා. ආනන්ද ඔය අයුරින් බලද්දී මේ බාලු අව්‍යක්ත බොළඳ ප්‍රඥා ඇති මිගසා උපාසිකාව කවුද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. පුරුෂ පුද්ගලයන්ගේ සද්ධාදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන අයුරු දකින්න තථාගතයන් වහන්සේත් බලන්න කියනවා. ඒ ලස්සන ප්‍රකාශයක් කරන ආනන්ද ලෝකයේ විද්‍යාමාන වූ දස පුද්ගලයෝ මොහු කියනවා. ආනන්ද යම්බදු සීලයකින් පුරාණ යුක්ත වුණා නම් දැන් අර්ධන ගැන විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. පුරාණ යම් සීලයකින් යුක්ත වුණා නම් ඒබදු සීලයකින් ඉසිදත්තත් සමන්විත වුණා නම් කියන්නේ ඉසිදත්ත මේ වැඩිකාම සීල වලකින් විතරනේ. එහෙමයි ස්වාමීනි. ඉසිදත්ත බ්‍රහ්මචාරී වුණා නම් මෙහිලා පුරාණ දෙමේ ඉසිදත්තයන් ගිය මගවත් නොදන්නේ කියනවා. ඉසිදත්තට හොඳ ප්‍රඥාවක් තිබුණා. සීලේ පොඩි අඩුවක් තිබුණා. එහෙමයි. හැබැයි සීලෙත් හොඳට පිළිහිట్లా හිටියේ නම් ඉසිදත්ත ගියපු තැනත් හොයන්න බැරි වෙනවා කියනවා. ඒ කියන්නේ සමහර සුද්ධාවයවහස එහෙම නැත්තම් බිරුණම් පානවා කියනවා. එහෙමයි. බලන්න මේ අපි පුංචි ගඩුවක තියෙන අඩුපාඩුව අපි කොච්චර ප්‍රමාද කළා තියෙනවද කියලා. එහෙමයි. ඒකයි මේ ඉන්ද්‍රිය සම කරනවා කියලා කියන්නේ ඒකනේ. වැදගත් කාරණේ. ඊළඟට කියනවා මේ තාත්තට සීලය හොඳට තිබ්බ කියන ප්‍රඥාව අඩුයි කියනවා. ප්‍රඥාවත් අර හොඳට තිබ්බා නම් පුරාණට හොයන්න බෑ කියනවා මේ ඉහිදත්තර හොයන්න බෑ කියන පුරාණ ගියපු තැන. එහෙමයි ස්වාමීනි. මේ දෙන්නගේ එකිනෙකට වෙනස්කමක් තිබුණා. සීලෙන් වෙනස්කමක් තිබුණා, ප්‍රඥාවේ වෙනස්කමක් තිබුණා. දෙන්නම සම වුණා නම් කොහේ ගියාද කියලා හොයන්න බෑ කියලා. කවුරු නම් මේ දකින්නද? එහෙමයි ස්වාමීනි. කවුරු නම් මේ දකින්නද? සම්මා සම්බුදු කෙනෙක් ඇරෙන්නට. ඒ නිසායි සර්වඥයන් වහන්සේ උදාර අවබෝධය ගැන සිත් පහන් කරගෙන ශ්‍රද්ධාලාභ උපදවාගෙන සුගති සම්පත් හිමි කරගෙන ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අප හැම දිනාටම තුනුරුවන පිළිබඳ උතුම් ප්‍රසාද සිතට පැමිණෙමින් ධර්ම ශ්‍රවණයේ පිණිස කාලය උදා කරගන්න වාසනාව යෙදුන මහා සංඝරත්නයේ කරුණාව නිසා ඉතින් අපට අනුකම්පා කරුණාවෙන් දහම් දෙසා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිස කාලය අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කරඳගහවත්ත කඩවැද්දුව යටියන මාතර යන ලිපිනේ පදිංචි ජී අමරපාල, තරංගා සිසාරා, අනුෂා සඳමාලි, අප්සරා වින්ද්‍යානි, අනුෂ්ක කොඩිප්පිලි සහ ත්‍රිෂාන් සම්පත් කියන පින්වත් පිරිස එක රාශී වෙලා ඉතින් මේ රැස්තුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජය, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දිවිඳුන්, විස්කන්දේව පුතු, විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, සිම්පත් දිව්වරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින, සම්බුදු සසුන සුරකින සත්පුරු සියලු දෙවිවරු, සියලු නාගයින්, ලෝකපාලක සත්පුරු සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා, සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය ධම්මග විවර කුළුදුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, ලෝකවාසී සත්පුරුෂ මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය, ඒ වගේම මේ රැස්වන උදාර පින
අද දවසේ ධර්ම දානය නමින් කටයුතු කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට විශේෂයෙන් 2021 ජනවාරි මාස 20 වන දින මිය පරලෝකීය ජී.එම්. ගුණවති පින්බර මෑණියන්ට ඒ වගේම මීට වසර 23කට පෙර මිය පරලෝකීය පල්ලිය ගුරුගේ ගිමාරා හාමිනී පින්බර මාතාවට මීට වසර 12කට පෙර මිය පරලෝකීය සිසිලියානා විජේසිංහ පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින කරඳගහවත්ත කඩවැද්දුව යටියන මාතන ලිපිනේ පදිංචි ජී.එම්. අමරපාල තරංගා සිසාරා අනුෂා සඳමාලි අප්සරා වින්ද්‍යානි අනුෂ්ක කොඩිප්පිලි සහ ක්‍රිෂාන් සම්පත් කියන පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත් සිටින බිනාලි නෙත්ලිනී ගිත්මින් තරුජය ඒ වගේම එනාදී රගිත්මා තවිෂ නිශාදුක යන දරුවන්ට ජී.එම්. අමරපාල පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා නිදුක් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පා කරුණාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ පාරිශුද්ධ පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප හැමදෙනා රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ විශේෂයෙන් 2021 ජනවාරි මාස 20 වෙනි දින මිය පරලොව ගිය ජී.එම්. ගුණවති පින්වන්ත මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාව ඒ වගේම සුජීවත්ව සිටින බිනාදී නෙත්ලිනී ගිත්මින් තරුජය එනාදී රගිත්මා තවීෂ නිශාදුක යන පින්වන්ත දූ දරුවන්ට ඒ වගේම ජී.එම්. අමරපාල පින්වන්ත පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමේ අපේක්ෂාවෙන් කරඳගහවත්ත කඩවැද්දුව යටියන මාතර යන ලිපිනේ පදිංචි ජී.එම්. අමරපාල තරංගා සිසාරා අනුෂා සඳමාලි අප්සරා වින්ද්‍යානි අනුස්ක කොඩිප්ලියන සහ ක්‍රිසාන් සම්පත් යන පින්වන්ත හැමදෙනා ඒ පින්වතුන් සහ පිනැති ඔබ හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව යාලි ඔබට සමීප කරමින් මුණ ගැහිමයි අපේ අපේක්ෂාව. තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන සියලු කටයුතු වල ඔබ දක්ෂ වේවා කියලා ජාතියේ පිණිස වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.